ගිය පාර ගිය දේශනා මාලා 4ක් අපි ඉදිරිපත් කරා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල සත්‍ය කතාව. අභිඥා ඥාණයට හසුවන ඒ පරම සත්‍ය කියන එක. එතකොට ඔබ ඒකේ මනාකොට දුටුවා මේ සංඥාව තමයි හේතු වෙන්නේ කියලා. සංඥාව තමයි මේ සුගතියට හේතු වෙන්නේ. සංඥා සුකුමත්වයේ මතයි බුදුන් වහන්සේ සුගතිය පෙන්වන්නේ. ඒ වගේම සංඥා වේදේති නිරෝධ සමාපත්තිය සංඥා අபிසංකරණ නිරෝධයට යන එක මෙන්න මේ වගේ බුදුන් වහන්සේ මේ ධර්මයේ තුල මනාකොට පෙන්නනවා. මෙන්න මේ සංඥාව තමයි හේතු වෙලා තියෙන්නේ අපිට නැවත සකස් වෙන්නටත්. ඒ වගේම ඒ සංඥාව නිරෝධය තුළින් නැවත සකස්ම නැතිවන්නටත්. මෙතනදී අතරම බුදුන් වහන්සේ මනා පැහැදිලි කිරීමක් තියෙනවා. සූත්‍ර ගණනාවක් ඔබට දකින්න ලැබෙනවා. මේ පිළිබඳ උනන්දුවක් දක්වනවා නම් කෙනෙකුට ඇත්තට මේ සත්‍ය හමු වෙනවා. සත්‍ය නම් එමයයි. අපි නිවන් මඟ කටයුතු කරනවා කියලා මුල් අවස්ථාවේ සිටම කෙරෙන්නේ ඇත්තටම අපේ සිතින් මිදීම. සිතේ සත්‍ය දකින විටයි සිතින් මිදීම සිදුවන්නේ. අපේ සිත මායාවක්. මාරූපමංච විඥාන. අපි මේ මායාවට කොටු වෙලා ඉන්නේ. අපි මේ මායාවට අතරමං වෙලා ඉන්නේ. අපි මේ මායාවට රැවටිලා ඉන්නේ. අපි ඇත්ත ලෝකයේ දකින්නෙත් මායාවක්මයි. අපි සිහිනය දකින්නේ සිහිනේ සත්‍යයක් නෙමෙයි. සිහිනේ මායාවක්. ඒ වගේම තමයි අපි මේ ඇත්ත ලෝකේ අපිට පේනවා කියලා අපි බාහිරට ගැට ගහලා හිටියට ඇත්තටම අපි බාහිර තියෙන දෙයක් නෙමෙයි දකින්නේ. අපි දකින්නේ අපිම හදාගත්ත අපේම සිතේ ප්‍රතිබිම්බයක්. අපි බාහිර කියලා කියන්නේ. ඒ කියන්නේ මේවා අපි සිතුවිලි ඇසුරු කරන්නේ. අපි බාහිර මහ භූත ඇසුරු කරනවා නෙමෙයි. අපිට හතර මහ භූත පේන්නේ නැහැ. අපි ඇසුරු කරන්නේ සිතුවිලි. අපි ඇසුරු කරන්නේ පොතක්, මේසයක්, ගෙයක්, දරුවෙක්, ඉරක්, හඳක්, පොළවක්. මේවා සේරම සිතුවිලි. මේවා සේරම අපිම හදාගත්ත සම්මුති ප්‍රඥප්තිය. ඒවා බාහිර තියෙන විදිහක් නැහැ. එමුනා අපි ජීවත් වෙන්නේ බාහිර තියෙන ලෝකයක නෙමෙයි. තියෙන ලෝකේ අපි ආදර්ශකයක් කරගෙන අපි ඒක ඇසුරු කරගෙන අපි ජීවත් වෙන්නේ හිතින් හදාගත්ත ලෝකයක. ඒකයි මේක බාහිර තියෙන දැන් චත්තාරෝච මහා භූතානං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං වදිති කියන කොටත් තේරෙනවා. මේ උපාදාය රූපේ අපි ඇසුරු කරන්නේ අපි බාහිර තියෙන සතර මහා ධාතු රූපේ නෙමෙයි ඇසුරු කරන්නේ චත්තාරෝච මහා භූත රූපේ නෙමෙයි. ඒක ඇසුරු කරගෙන චත්තාරෝච මහා භූතානං ඒක ඇසුරු කරගෙන චතුන්නංච මහා භූතානං උපාදාය රූපං අන්න අපි හදාගත්ත රූපයක්. අපි හිතින් හදාගත්ත රූපයක් අපි ඇසුරු කරන්නේ. ඒ කියන්නේ රූප සංඥාවක්. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, සේරම රූප කියලා කියන්නේ. වර්ණේ විතරක් නෙමෙයි රූපේ කියන්නේ. ශබ්දයත් රූපයක්, ගන්ධයත් රූපයක්, රසත් රූපයක්. පහස උණුසුම සීතල අපිට එන අරමුණේ දැනීමයි මේ රූප කියලා පෙන්වන්නේ. ඒ සියල්ලම රූප විදිහටයි ගන්න. ඔබ දන්නවා රූපකාණ්ඩ 28 ගන්නකොට එතනදී ගන්නවා වචී කම්මඤ්ඤතා රූප, ලහුතා මුදුතා කම්මඤ්ඤතා රූප. එතකොට මෙතන මේ නිෂ්පන්ත රූප අනිෂ්පන්ත රූප කියලා ගන්නකොට එතකොට ඔබගේ අතේ බර ඔබට දැනෙන්නේ නැත්තේ ඔබගේ අත ඉහළට ඔසවන්නේ මෙන්න මේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මෙන්න මේ රූප හේතු වෙනවා. ඒ කියන්නේ භාව රූප මෙතන ඔබට මේ රූප කාණ්ඩේ ගොඩාක් දකින්න ජීවිතේන්ද්‍රිය රූප භාව රූප ඒ වගේම මේ හැම දෙයකින්ම පෙන්වන්නේ ඔබ මේ කතා කරන මේ රූප කාණ්ඩ 28 අධ්‍යයනය කිරීමෙන් සිද්ධ වෙන්නේ ඇත්තටම ඔබ මේ සත්කාය දෘෂ්ටිය බිදෙලීම. එහෙම නැත්නම් ඇත්තටම අපි දෘෂ්ටියක් තුලයි ඉන්නේ මේ තියෙනවා කියලා සත් කියන්නේ තියෙන බව කාය කියන්නේ ගොඩම දෘෂ්ටියක් කියන එකයි සක්කාය දෘෂ්ටිය කියන්නේ. අපි තියෙනවා කියලා හිතන් ඉන්න මේ සේරම දෘෂ්ටියක් බවයි සක්කාය දෘෂ්ටිය කියන වචනේ අඩංගු වෙන්නේ. ඒක දෘෂ්ටියක්. එහෙම දෙයක් කොහෙවත් නැහැ. අපි මේ හිතන් ඉන්නවා මේ බාහිර කාර් එකක් තියෙනවා. කාර් එකක් කියන අපි කියන්නේ නාමයක්. නමුත් එතන ඒ තියෙන්නේ සමූහයක්. එතන ටයර් කණ්ණාඩි ඒවා සේරම ගලවලා බැලුවොත් කාර් එකක් නැහැ. අන්න ඒ වගේ. අපි එකතු කරගත්ත අපි සිතින් හදාගත්ත නාමයක් තමයි කාර් එක කියන්නේ. කාර් එක කියලා දෙයක් බාහිර නැහැ. ඒ හැඩතල වලට නම් දීමක්. ලෝරියක්, කාර් එකක්, ජීප් එකක්, වෑන් එකක් හැඩතලයක්.
හැඩතල වලට නම් දීමක්. අර එකම මැටි ටික එක හැඩයකට මල් පෝච්චියක්, තව හැඩයකට වළඳක්, තව හැඩයකට ඒ මැටි ටිකම තව හැඩයකට තිබ්බොත් අර පිඟානක් කෝප්පයක් මේ වගේ අපි නම් දාලා තියෙන්නේ මැටි වලට නේද? එහෙනම් අලිය කවුසේරම් කුඩු කරගෙන යනවා කිව්වේ. ඒවා අලියට දැනෙන්නේ මැටි විදිහටයි. ඒ කියන්නේ අපි දාගත්ත හැඩතල වලට නම් වල ඒ අපින් හිතින්ම හදාගත්ත වටිනාකමක් එක්ක අපි ලෝකයක් හදාගෙන ජීවත් වෙනවා කියන එක. මේකයි චිත්තේන නියති ලෝකේ කියන්නේ. මේ ලෝකේ හැදෙන්න හේතු වෙලා තියෙන්නේ සලායතන. ආයතන හරහා තමයි මේ හැඩතල අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා තමයි සලායතන ලෝකෝ කියලා කිව්වේ. කිංචනාම ලෝකං වදේති කියනකොට බුදුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි සලායතන ලෝකයයි ලෝකේ කියලා. ඒ කියන්නේ අස කන දිව නාසය කියන මෙන්න මේ ආයතන 6 නිසා හැදුණු ලෝකයයි ලෝකේ කියන්නේ. ඒ නිසාම හැදුණු ලෝකයයි චිත්තේන නියති ලෝකේ සිත තුල හැදුණු ලෝකයයි ලෝකය කියන්නේ. එතකොට සිත කියන විඥාණයට හේතු වෙලා තියෙන සංඥාවයි. ඒ කියන්නේ සංඥාව නිසා හැදුණු ලෝකයයි ලෝකය කියන්නේ. සංඥාවට හේතු වෙන ස්පර්ශයයි මේ සේරම එකට බැඳිලා තියෙන්නේ. එතකොට වේදනා සංඥා සංකාර කියන මෙන්න මේ එකම කතාවක් තමයි ඒ ආපු කිරණේ හැඩතලේ ඒ දැනීම අරමුණ කුමක්කෝ ඒ ආපු ආරම්මණය මේ අපි සිතක් කියලා කියන්නේ එන අරමුණකටයි. ඒ අරමුණේ සත්‍ය දකිනවා නම් එන සියලු අරමුණු වල සත්‍ය දකිනවා. එහෙමනම් ඒ අරමුණු නිසා නේද අපි දෙයක් හදාගෙන ඉන්නේ, විඳවන්නේ, පිනවන්නේ, අபிසංකරණයකට යන්නේ, නැවත නැවත සිතුවිලි මවන්නේ. එතකොට මේ Nirodheට යන ගමන තුළ සියල්ලම Nirodheට යනවා. අபிසංකරණ Nirodhayak යනවා කිව්වේ ඒකයි. අபிසංකරණය වෙනවා කිව්වේ අපි මේ ආත්මීය දෘෂ්ටිය හැදිලා තියෙන අபிසංකරණයක් කරා. සංඥා අபிසංකරණයක් කරා. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. අපිට යම්කිසි අරමුණක් ආවා කියමු. දැන් මේ මොහොතේ හැඩතලයක් ආවා කියමු. අර අපි නිතරම කතා කරන්නේ පොත දකින හිත කියලා. ඒ හැඩතලේ ආවම අපිට පොත කියලානේ කියවෙන්නේ. එහෙමනම් ඒක නිමිත්තක් වෙනවා. පොත කියන්නේ නිමිත්තක්. නිමිත්තක් කියන්නේ පොත කියනකොටම අපිට භවයක් හම්බ වෙනවා. පොත තියෙන භවේ. ඒත් එක්කම ජාති ජරා මරණ. ඒ භවයක් තුල උපතත් මරණයක් තියෙනවා. භවයක් තුල ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. එහෙනම් පොත කියන දේ හැදුණු දේ පවතින. එතනම ඇති වෙන නැති වෙන ස්වභාවයක් තියෙනවා. ඒකයි සංකතේ සංකත ලක්ෂණානි කියලා කියන්නේ. ඒ හටගත් දේ එතරම් අනිත්‍ය ස්වභාවයටපත් වෙන එක උපාද පඤ්ඤාති වායෝ පඤ්ඤාති තත්තන්න තත්තම් පඤ්ඤාති කියන්නේ සංකතේ සංකත ලක්ෂණ කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. අසංකත නිවනේ ඒ කිසිදු ඒ ස්වභාවයක් නැති බව පෙන්නනවා. එතකොට ඇති වුණු තැනම නැති වෙන ස්වභාවයයි සංකතයේ ස්වභාවය කියන එකයි පෙන්නන්නේ. ඉතින් එතරම් මේකේ පැවැත්මක් කොහෙවත් පේන්නේ නැහැ. ධර්මය තුල අපිට හමුවන්නේ නැහැ. ස්පාක් එකක් කිව්වේ ඒකයි. ප්‍රසාදවත් වීමක් කිව්වෙත් ඒකයි. අරමුණක සත්‍ය දකින්න තැන සියල්ලෙම මිදෙන බව අපෙන්නේ ඒ නිසයි. දැන් අපිට තියෙනවා පොඩි ප්‍රශ්න ටිකක් ඔබ ඉදිරිපත් කළා. ඒ ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව තුළ ඒ නිවන් මඟ ගැන ප්‍රශ්න කළා තියෙනවා. ඒ ගැන ප්‍රශ්න කළා තියෙනවා මේ ආනාපාන සතියේ දිගටම ගිහිල්ලා අර අරූප ධානය වලින් නිවන් දකින්න කියලා. එතනින් සංඥා නිරෝධයක් කළා එතනින් නිවන් දකින්න කියලා. අපි ඔබට පැහැදිලිවම ගිය පාර දේශනෙත් අවසානයේදී පැහැදිලි කරා මේ ආනාපාන භාවනාව තුළ අවසානයේ අරූප ධානය කරා යෑම තුළ නිවන වැහෙන බවත් නිවන් මඟක් නැති බවත් ආලාර කාලාම උද්දක රාමපුත්‍ර ගියා වගේ ඒ වැරදි මාවතක් බවත් ඒ වේදේ තුල පෙන්නන ඒ ශුන්‍යතාවයක් එතනක් තියෙනවා. ඒ ශුන්‍යතාවයේ කෙනා ඉන්නවා. කෙනා නැති වෙන්නේ නැහැ. අද භාවනා පන්තිවල භාවනා මධ්‍යස්ථානවල මේ ප්‍රාණායාමයට අද භාවනාව යොමු වෙලා තියෙනවා. භාවනා පන්තිවල භාවනා මධ්‍යස්ථානවල මෙන්න මේ සමතේම වඩමින් සමතේ තුළ වේදේ ගියා වගේ ගමනක්. ඒක වැරදි වැටහීමක්. ඒක නෙමෙයි නිවැරදි දිශා නැතිය. නිවැරදි දිශා නැතිය නම් යුගන්ධන් ගමනක්. සමත විපස්සනා යුගන්ධන් ගමනක් තමයි නිවන් මඟ කියන්නේ. නිවන් මඟ කියන්නේ සමත විපස්සනා යුගන්ධන්. ඒ කියන්නේ බුදුන් වහන්සේ ආලාර පස්වක තවුසගාව සිද්ධාර්ථ තාපසතුමා විදියට රූප ධානවල කටයුතු කරා. ප්‍රථම ධාන, ද්විතීක ධාන, තෘතීක ධාන, චාතුරු ධාන දක්වාම බුදුන් වහන්සේ භාවනාව දියුණු කළා. නමුත් බුදුන් වහන්සේ නිවන් දුකින් මිදීම දැක්කේ නැහැ. බුදුන් වහන්සේ දැක්කා එතන දුක තියෙන බව. ඊට පස්සේ බුදුන් වහන්සේ ආලාර කාලම උද්දක රාමපුත්‍ර ඒ ගුරුවරුන් සොයාගෙන ගියා. ඊට පස්සේ ඔවුන් අරූප ධාන දක්වාම බුදුන් වහන්සේ භාවනාව තුළ ඒ දියුණු කරා. නමුත්
අරූප ධානවලත් බුදුන් වහන්සේ දැක්කේ නෑ නිවනක් තියෙනවා. බුදුන් වහන්සේ දැක්කේ නෑ දුකින් මිදීමක් තියෙනවා. බුදුන් වහන්සේට වැටුණා අවබෝධයට ඥාණයට හසු වුණා මේ තුල නිවන් මඟක් නැති බව. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ ඇත්තටම මේ සියලු ගුරුවරුන්ගෙන් අයින්ට වෙලා ස්වාධීනව නිවන් මඟ ඒ දුෂ්කර ක්‍රියාවේ යොමුනේ. ස්වාධීනවම තමන් විසින්ම සත්‍ය අවබෝධය කරා යොමුනේ. ඒ තුළ බුදුන් වහන්සේ දැක්කේ මුල සිටම මේ තමන්ගේ සිතට දැනෙන ඒ ධර්මතාවයේ ඔස්සේ හඹා යෑම. ඒ ධර්මතාවයේ තුලින්ම සත්‍ය අවබෝධ කිරීම. ඒ නිසා තමයි ධර්මයේම ගුරුන් කර සැලකුවේ. අද ඔබටත් ඇත්තටම පුජ්‍යල සරණ යාම තුළ නිවන් මඟ වැහෙනවා. අදටත් ඒ දේ තියෙනවා. අදටත් ඔබ යමෙක් ධර්මයක් දේශනා කරනවා නම් අන්නේ ධර්මයයි ගත යුතු වන්නේ. කවුරුන් හෝ වේවා, අපගෙන් හෝ වේවා, ඔබ පුජ්‍යලයක් හොයන්න යන්න එපා. ධර්මයේ ගන්න, ධර්මයයි වැදගත් වන්නේ. ඒ ධර්මයේ ඔබ සරණ යන්න. ඔබ තුලයි ධර්මයේ තියෙන්නේ. ඔබෙන් බාහිර නෙමෙයි. ඔබ තුලින් ඔබ ධර්මයේ දැකලා ඔබ තුලින් මිදීමක් සිද්ධ වෙන්න ඕනේ. අන්න එහෙම දකින්න කෙනාට ඒ ධර්මයේම තමන් සරණ යන කෙනාට ධර්මයේ බවට පත්වීමකට ලක් වෙනවා. ඒ තුල ධර්මතාවය අවබෝධය කරා යනවා. ඒ තුල ඔබගේ සියලු කෙලෙසුන් නැසා ඒ අරහත් මාර්ගයේ ඔබට ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. ඔබ පුජ්‍යල සරණ ගියොත් අදටත් මේ මාර්ගය තුල කටයුතු කරන බොහෝ අය සිරවී සිටින තැන් තිබෙනවා. ඒ ඊටම තියුණු තැන් නිසා බොහෝ අයට හොයාගන්න අමාරුයි. නමුත් ඔබ එතන සිරවී යුතුයද? ඔබ සමාධියේ සිරවී යුතුයද? ඔබ සීලයේ සිරවී යුතුයද? ඔබ කුමන හෝ තැනක සිර වෙනවා නම් ඒ ඔබගේ අපරාධයක් නේද? ඔබට කරන අපරාධයක් නේද? ඒ නිසා අප වුණත් ඔබට කියන්නේ මේ ධර්මයේ දකින්න. ඒ ධර්මයේ ඔබ දැක්කේ නැත්නම් මේ ධර්මයේ ඔබ ශ්‍රවණය කළත් ඔබ ධර්මයේ දැක්කේ නැත්නම් ඔබට ඉන් පිළිසරණක් ලැබෙයිද? අපයින් පිළිසරණක් ලැබුවත් ඔබට ඉන් පිළිසරණක් ලැබෙයිද? අන්න ඒ වගේ බුදුන් වහන්සේ මේ සත්‍ය අවබෝධ කරපු ඒ සියලු ධර්මයන් දේශනා කරවදාලා ඒත් ඔබට අද හමු වෙලා තියෙනවා. පටිච්ච සමුප්පාද විහරණ මනාකොට හමු වෙලා තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් මනාකොට හමු වෙලා තියෙනවා. චතුරාර්ය සත්‍ය මනාකොට හමු වෙලා තියෙනවා. නමුත් සමාජයේ ප්‍රසිද්ධ වෙලා තියෙන දේ බාල බොළඳ තැනකයි තියෙන්නේ. එතනින් ඔබට ධර්මය හමුවන්නේ නැහැ. නමුත් ඔබ තුලින්ම ධර්ම මාර්ගයේ කටයුතු කරගෙන ගියොත් මනා සිහිනුවණකින් ඒ සත්‍ය ධර්මයේ ගවේෂණය කරොත් ඔබට හමු වෙනවා. ඔබ පිරිසිදු නිවන් මඟ ඔබට හමු වෙනවා. ඔබ නිවන් දකිනවා. ඔබගේ උත්සාහයේ උනන්දුව වීරිය මතයේ රඳා පවතින්නේ. ඔබට සත්‍ය ධර්මය හමු වෙනවා ඒකාන්තයි. ඔබට මෙතනදී මේ ආනාපාන භාවනාව තුළ ඒ නිවන් මඟම අප ඔබට පෙන්වන්නම්. ඒ තුලින් හැබැයි ඔබට යමක් කියන්න ඕනේ. මේ ආනාපාන භාවනාව අතිශයින් මේ ධර්මය හොඳින් බුද්ධ දර්ශනය අවබෝධය තියෙනකොට විතරයි නිවන් මඟට හැරවිය හැකිවන්නේ. මේ තුල බුදුන් වහන්සේම පෙන්නනවා සික්ඛා එකා උප්පද්දති සික්ඛා එකා නිරුද්ධති කියන තැන බුදුන් වහන්සේම පෙන්නනවා මේ ඕනම අවස්ථාවකින් ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුරු ධ්‍යාන කියන මේ ඕනම ධ්‍යාන අවස්ථාවකදී සිත ඒකාග්‍රණ සිත විසිරෙන්නේ නැත්තම් ඒ සිතට මේ සත්‍ය දැකීම තුළ ඒ සත්‍ය අවබෝධය යථාභූත ඥානයේ අවදි කිරීම තුළ ඒ සිතේ සත්‍ය අවබෝධ කිරීම හැකියාවක් තියෙනවා. ඒ විදර්ශනා ඥානයටයි හසුවන්නේ. ඒ සමතේ අවශ්‍යයි. සිත විසිරෙනකොට සිත පෙනෙන්නේ නැහැ. සිතට එන අරමුණු සිතට එන අරමුණු තමයි සිත කියලා කියන්නේ. සිත කියලා වෙන දෙයක් නැහැ. හැම මොහොතේම අරමුණක් එනවා. ඒ අරමුණ එකම සංඥාවක තබා ගැනීම තමයි ඔය සතිය වඩන සමතය කියන්නේ. ඒ අරමුණේ සත්‍ය දකින්න එකයි විදර්ශනා කියන්නේ. මේක හරි සරල සිද්ධියක්. ඔබ මේ අමුතුවේ මේ පොත්වලට කොටු වීම නිසා මේ සමතය කියලා වෙනම භාවනාවක් හදාගෙන විදර්ශනය කියලා වෙනම භාවනාවක් හදාගෙන ඔබ එහෙම ලොකුවට එහෙම දැක්කට එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන සමතය කියන්නේ හිත විසිරෙන්නේ නැතුව තබා ගන්න එක. ඒ තුල ඒකාග්‍රතාවයට යෑම තුලම හතරවෙනි ධ්‍යාන දක්වාම තියෙනවා. ඉතින් ඒ සමාධිමත් සිත විසිරෙන්නේ නැති සිතට ඔබ සිතට එන අරමුණේ සත්‍ය දැකීමේ පහසුව තියෙනවා. ඉතින් ඔබට එන සෑම සිතකටම සිහිය ඔබට පවතිනවා. ඒ දියුණු මනසට සිහිය කොහොමත් පවතිනවා. ඒ සිහිය තුළ ඔබට එන අරමුණේ සත්‍ය දැකීම සිදු වෙනවා. හැබැයි ඔබ සත්‍ය දකින්න සත්‍ය අවබෝධ කරගන්න ඕනේ.
ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු ඒ බුද්ධ දර්ශනය ගැන ඔබට අවබෝධයක් තියෙන්න ඕනි. සත්‍ය ඥානෙ නැතුව ඔබට නිවන් මාර්ගක් හමු වෙන්නේ නැහැ. යායුතු මාවත ලිපිනේ දැන ගැනීම හා සමානයි බුද්ධ දර්ශනය ගැන දැන ගැනීම. එහෙමනම් සත්‍ය ඥානය කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව. ඔබ මේ සිත මායාවක්, බාහිර ලෝකයේ සත්‍යයක් නෙමෙයි, සිතත් සත්‍යයක් නෙමෙයි කියන අනේ මූලික අධ්‍යයන මූලික අවබෝධය තුළින් ඔබ එන්න ඕනි බුද්ධ දර්ශන අවබෝධයට. ඉතින් ඔබ ඒක ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන්නේ ඒ සිතට එන අරමුණට සත්‍ය පෙන්වීම තුළයි. ඒ තුළයි එතකොට මේ සංඥා අபிසංකරණය නවතින්නේ. ඒ තුළයි ඔබ මේ සත්‍ය අවබෝධ කරා යන්නේ. එතකොට අපි බලමු මේ ආනාපාන සති භාවනාව කියලා අද මේක වැදගත් වෙන්නේ ඒ නිසයි. එහෙම නැත්නම් මේ සමතේ අපි හැමතැනම පැහැදිලි කරලා තියෙනවා ඔබටත් ඇහෙනවා සමතේ තමයි වැදගත් වෙන්නේ. හිත විසිරෙනකොට පේන්නේ නැති නිසා සමත සමාධිමත් සිතට හොඳින් දකින්න හැකියාව තියෙනවා. සිහිය පවත්වන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඔබටත් ඔබ විවේක අවස්ථාවවලදී සමතේට එන්න. අපි බොහෝ අවස්ථාවල කියන දෙයක් තමයි සමතේ තමයි සතිය තමයි අපේ gedara කියලා. සතිය කියන්නේ අපි සිහිය පවත්වන එක. ඒ විසිරෙන්නේ නැතුව තබා ගන්න එක. හිත විසිරෙන්නේ නැතුව තබා ගන්න එක අපි පුරුදු කරන්න ඕනේ. අපි ඇත්තටම ඔබට ඔබේ මට්ටමට ඔබට එතනට දියුණු කරන්න අවශ්‍ය නම් ඔබ දකින්න ඕනේ අපි ආවමගත්. අපි අවුරුදු සෑහෙන කාලයක් දීර්ඝ කාලයක් අවුරුදු 20ක් විතර අවුරුදු 10ක් 15ක්ම අපි සමතේ තමයි පුරුදු කරලා තියෙන්නේ. ඒකට හේතුව මේ 80 දශකයේ 90 දශකයේ විශේෂයෙන්ම මේ පටිච්ච සමුප්පාද විහරණ ඉස්මතු වෙලා නොතිබීම. ඔබ දන්නවා අපිට මතක හැටියට 1984 බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන වුණේ මේ ප්‍රේමදාස මහත්තයාගේ යුගයේ. ඒතකොට ඒ 1984 වෙනකනුත් අපිට ත්‍රිපිටකයක් එහෙම පරිහරණය කරන්න තිබුණේ නැහැ. ඒක නිසාම අපිට එහෙම අවබෝධයක් තිබුණේ නැහැ මේ පටිච්ච සමුප්පාද විහරණ ගැන. නමුත් කාලයක් ගියාම අවුරුදු 10ක් 15ක් විතර අපි සමතේම වඩපු අය. ඒක නිසා සමාධිය අපිට හොඳින් ප්‍රගුණ කරපු අය. උග්‍රා නිමිත්ත, පටිභා නිමිත්ත මේ නිමිති අපි දකිමින් අපි මේ සමාධිමත් සිත සාදා ගනිමින් ඇත්තටම ප්‍රථම අරූප ධානය තමයි අපගේ අවසානයේ අපි අත්හැරපු තැන සමතේ වැඩීම. ඒ ආකාසඤ්ඤය එතන කියන තැනම අපි ආකාශය ප්‍රකට කරගෙන දීර්ඝ කාලයක් කටයුතු කරා. ප්‍රායෝගික අත්දැකීම් සහිතව මේ සියල්ල ගැන සමතේ ගැන මනා වැටහීමක් ඔබට ලබා දිය හැකියි. මේ කසීන භාවනාව වඩන හැටි, මේ කසීනේ තුල තබාගෙන ඉන්න හැටි, ඒ කසීන ආලෝකයේ සිතට ප්‍රකට කරගෙන ඒ පටිභා නිමිත්ත තියාගෙන ඉන්න හැටි, හැබැයි මේ තුල මත්වීමක් තියෙනවා. සිරවීමක් තියෙනවා. අතිශයින් භයානකයි. අවසානයේට ගොඩක් අය ගිහිලා නැති නිසා වුන් එක දන්නේ නැහැ. අවසානයේට යමෙක් ගිහිලා තියෙනවා නම් ඒ සංඥාව නොදැනෙන තැන තියෙන භයානකකම ඒ විඥානං ආයතනයේ පැත්තේදී මේ ආකාශය ප්‍රකට කරගත්තා වගේ නෙමෙයි. ආකාශයේ තුලත් දෙයක් ඒ දැනෙන දැනීම කෙනා ඉන්න බව හඟවනවා. ඒක ඒ ආකාසඤ්ඤායතන ධානයේ ඉන්න කෙනාටයි ඒ යමෙක් අත්දැකීමක් තියෙන කෙනෙකුටයි ඒක වැටහෙන්නේ. එතනින් ගැලවෙන්න බෑ ආකින්ඥායතනෙට. ඒ කියන්නේ ඔය සංඥාව නොදැනෙන තැනක් ඔතනදී එනවා. ඒක මේ නිවන් මාර්ගක් නෙමෙයි. ඒකේ කෙනා ඉන්නවා. කෙනා නැති වෙලා නැහැ. ඒ ශුන්‍යතාවය තුළ ශුන්‍යණු කෙනා ඉන්නවා. යා කෙනා නැති වෙලා නැහැ. කෙලෙස් ඡය වෙලත් නැහැ. රාග දේශ මොහ තේමමයි. එතන තියෙන්නේ වේදේ. එතන තියෙන්නේ මේ ඉදවිකවේ බුක්කු මේ ශාසනය නෙමෙයි. ඉතින් එතන සිර වුණෙම අතිශයින් භයානකයි. අපි යන්නේ එතන ඒ භයානකත්වයේ දකිමින් අපි මොකද්ද හේතුවකට විශාල කරදර වලට ලක් වෙමින්, විශාල දේවල් වලට මැදි වෙමින්, කොටු වෙමින්, අසරණ වෙමින් හිටියා. අතහැරලා දැම්මා. අවසානයේ සම්පූර්ණයෙන්ම අතහැරලා දැම්මා. සම්පූර්ණයෙන්ම අපි සමත භාවනාව අතහැරලා ටික කාලයක් ඊට පස්සේ විවේකීව ගත කරා. ඒ පසු කාලිනව තමයි අපි නැවතත් ආරම්භ කරේ සමතේ නෙමෙයි මේ මග කියලා වැටහිලා බුදුන් වහන්සේට උනා හා සමානයි. විදර්ශනාව සොයාගෙන ගියේ. එතකොට අපි ආරාණ ගානන අපි මේ ලංකාව වටේ සැරිසරන්න ගත්තේ ඔන්න ඔය විදර්ශනා ඥානය අවදි කර ගැනීමටයි. ඒ වෙනුවෙන් අපි දරපු වෙහෙස අති විශිෂ්ටයි. අති විශාලයි. කරදර, කම් කටළු, තාඩන, පීඩන, නිന്ദා
ඒව විශාලයි. මොකද අපි ආරාණගතව උදකලා විදර්ශනා ස්වයමින් කටයුතු කරා. ඉතින් අපි අවසානයේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්මයේ අසන්න, ඒ වගේ ත්‍රිපිටක පරිහරණය කරන්න, ඒ තුලින් අපි මේ දර්ශන අවබෝධය කරා පැමිණියා. ඉතින් ඊට පස්සෙ අපි නැවතත් අපි දැක්ක දර්ශන අවබෝධය ඇති වෙනවත් එක්කම මේ සමතේ මුල් අවස්ථාවේ සිහිය විසිරෙන්නේ නැතුව අපේ කොහොමත් ඒ පවතින නිසාම අපිට ඒක උදව්වක් වුණා. අපිට ඒක පන්නරයක් වුණා. අපේ මේ මාර්ගය සකස් කරගන්න. මේ ටික ඔබට කිව්වේ මේ සමතේ වඩන මාර්ග තුල අතරම ඔබගේ නිවන් මඟ බොහොම පරිස්සමින් යන්න ඕනි. සමතේ අවශ්‍යයි. නමුත් විදර්ශනා භාවනාවෙන් තමයි ඔබේ නිවන් මඟ විවර වෙන්නේ. යුගන්ධන් විදියට සමත විපස්සනා දෙකම මෙතනදී යනවා මේ කටයුත්තේදී. ඉතින් සමත යානික රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ කෙනාගේ සමතේ වැඩියෙන් ඒ කෙනාට හැකියාවක් තියෙන, ඒ කෙනාට සමහර කෙනෙක් ඉන්න පුළුවන් උපතින්ම සිහිය විසිරෙන්නේ නැතුව තියෙන කෙනෙක්. ඒ කෙනාට සිහිය විසිරෙන්නේ නැතුව තියෙන නිසාම සමතේ ඉක්මනට වැඩෙනවා. ඒ කෙනාට හැකියාව තියෙනවා මේ ධ්‍යාන මට්ටම් කරා යන්න. ඒ තුලින් හැකියාව තියෙනවා ඒ කෙනාට ඒ දියුණු මට්ටමට එනකොට ඒක විදර්ශනා පැත්තට ගන්න. ඒ විදසුන් නුවණට ගන්න. ඉතින් ඒ නාම රූප පරිච්ඡේද ඥානට එන්න හැකියාව තියෙනවා. දැන් අපි කතා කරොත් ඒක මේ දියුණු අවස්ථාවට එනකොට මේ දර්ශනීය ඔබ ගාව තියෙනවා නම් ආනාපාන භාවනාව තුළ සමාධිමත් සිතට එනවා නම් ධ්‍යාන මට්ටම් වලට ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, චාතුර්ථ ධ්‍යාන දක්වා ඒ පටිභා නිමිත්ත හදාගෙන එතන සමාධිමත් සිත ඇති කරගෙන එතන අවබෝධය තුලින් යායුතු ගමනක් තියෙනවා. ඉතින් ඒ තුල දර්ශන අවබෝධය තියෙනවා නම් ඒක නාම රූප පරිච්ඡේදය දකින්න පුළුවන්. අපි උදාහරණයක් කිව්වොත් අපි දැන් හුස්ම වදින තැන ගත්තොත් ආනාපාන සති භාවනාව අපි කියන්නේ තොලාග්‍රේ අපි හිතමු තොලාග්‍රේ උපමාවක් විදිහට තොලාග්‍රේ සති නිමිත්ත ප්‍රකට වෙනවා. එතකොට තොලාග්‍රේ සති නිමිත්ත ප්‍රකට වෙනවා නම් එතන ඒ තමයි බාහිර රූපේ අන්තය වෙන්නේ. එතකොට දකින්න ඕනේ රූපේ කුමක්ද නාමයේ කුමක්ද කියලා අන්ත දෙක දකින්න ඕනේ. අන්ත දෙකේ මිදුණු තැන මධ්‍ය ඥාන කියන තැන මේ ආනාපාන සතිය තුළ ඔබට හමු වෙන්න ඕනේ. එතකොට සබ්බකාය පරිසංවේදී කියන තැන ඒ බාහිර රූපයන්තය ඔබ දකින්න ඕනේ. එතකොට ඒ වගේම නාමයන්තය දකින්න ඕනේ චිත්ත සංකාරම් පරිසංවේදී කියන තැන. එතකොට ආනාපාන භාවනාව තුළ ඔබ ආනාපාන සූත්‍රය තුළ අධීර 16ක් ඔබට දකින්න ලැබෙනවා. ඉතින් ඒකේ අපි පිළිවෙලට කියනවා නම් දීගං අස්සසතෝ දීගං අස්සසාමිති පජානාති කියන ඒකේ පළවෙනි අවධියට මේ හුස්ම එතනදී ගන්නේ හුස්ම යන ආකාරයේ සිහිය පවත්වන එකක්. ඒ වගේම රසම්බයං අස්සස දැන් මෙතන දීගං අස්සසාමිති දීගං අස්සසතෝ දීගං අස්සසාමිති පජානාති දීගං වා පස්සසතෝ දීගං පස්සසාමිති පජානාති කියන තැන. ඉතින් දිග කොට විදිහට රස්සං වා අස්සසතෝ රස්සං අස්සසාමිති පජානාති දෙවෙනි අධ්‍යයන රස්සං වා පස්සසතෝ රස්සං පස්සසාමිති පජානාති කියලා මේ අපි මේ නිකන් එහෙම වෙන් කරාට එහෙම නෙමෙයි මේක හරි සරල මේක ඔබට විවේකයෙන් පැහැදිලි කරන්නත් පුළුවන්. නමුත් ඔබට මේක එකින් එක යනවා නම් දීර්ඝව කෙටි ලෙස හුස්ම යන්නේට දකින්න. එතකොට සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාම සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාම සික්කති. කියන්නේ ඒ ඔබගේ මේ මෙතන ආස්වාස ප්‍රාස්වාසයේ අර තොලාග්‍රේට ඒ වදින තැන ආස්වාස් ප්‍රාස්වාසයේ තොලාග්‍රේ වෙන්නත් පුළුවන් නාසිකාග්‍රේ වෙන්නත් පුළුවන් ඒ වදින තැනට සිහිය පවත්වන එක. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාම සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාම සික්කති කියන තැන. එතන පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාම සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාම සික්කති කියනකොට දැන් මේ රූපේ අන්තේ ඔබ එතන හඳුනා ගන්න තැන පස්සම්බයං කියන්නේ හඳුනා ගන්න තැන. එතකොට පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාම සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාම සික්කති. එතකොට ඒක හතරවෙනි අධ්‍යයනය වෙනවා. දීගං 1 රසං 2 එතකොට සබ්බකාය පටිසංවේදී 3 එතකොට පස්සම්බයං සායකංකාරං කියන 4 ඊට පස්සේ පීති පටිසංවේදී අස්ස සිස්සාම සික්කති. එතකොට ප්‍රීති පටිසංවේදී මේ හිත බාහිරට විසිරෙන්නේ නැතුව එකම තොලාග්‍රේ නැමැති නිමිත්තට පිහිටව ගන්නවා කියන්නේ බාහිරට විසිරෙන්නේ නැහැ කියන්නේ එතනම ඔබට දැනෙන සුවේ සුඛේ ප්‍රීතිය.
තමයි ප්‍රීති පටිසංවේදී කියන්නේ අසසි සංසික්කති පස්ස සංසික්කති. පස්වෙනි අධීර හයවෙනි අධීර. ඒතර සුඛ. ඒතර ප්‍රීති හයකතර සුඛ. ප්‍රීති සුඛ මේවා එකටයි තියෙන්නේ. ඒ කියන්නේ දැනෙන ඒ දැනීම තුළ සුඛයක්, සැහැල් කාය සුඛයක්. ඒ වගේම චිත්ත එතන දැනෙන ප්‍රීතිය. එතන එහෙම නැත්නම් ඒ බාහිරට යන්නේ නැති සිතට දැනෙන අර විසිරෙන්නේ නැති ස්වභාවය තුළ තමයි මේ සුඛය තියෙන්නේ. මේ ප්‍රීතිය තියෙන්නේ. එතකොට ඊට පස්සේ එතන පස්වෙනි අධීර ප්‍රීති, හයවෙනි අධීර සුඛ. අසසිසාමසිකති පස්සසිසාමසිකති කියලා දිගටම යනවා. මොකද මේ ආනාපාන භාවනාව කියන්නේ අසසිසාමි පස්සසිසාමි. ආනාපාන. එතකොට මේ උස්ම ඒකාග්‍ර කරන නිසා ඒ වචන ටික යනවා දිගටම. එතකොට හත්වෙනි අධීර විදිහට මේක දැන් සිත පැත්තෙන් දකින්න පැත්තට එනවා. චිත්ත සංකාරම් පටිසංවේදී අසසිසාමසිකති. චිත්ත සංකාරම් පටිසංවේදී පස්සසිසාමසිකති. දැන් කලින් අපි ගත්තේ බාහිරාන්තයට යනකොට සබ්බකාය පටිසංවේදී අසසිසාමසිකති. සබ්බකාය පටිසංවේදී පස්සසිසාමසිකති. දැන් අපි සිත පැත්තට මේක එනකොට චිත්ත සංකාරම් පටිසංවේදී අසසිසාමසිකති. චිත්ත සංඛාරම් පටිසංවේදී පස්සසිසාමසිකති කියන තැනට එනවා. 7 වෙනි අධීර ඊට පස්සේ 8 වෙනි අධීරට එනවා. ඊට පස්සේ දැන් මේක නාමයේ අන්තයෙන් ප්‍රකට වෙනවා. දැන් අපි මේ උග්‍රහ නිමිත්ත, පටිභා නිමිත්ත කියලා දැන් කසීන භාවනාවක් කරනවා නම් ඔබ කසීන මණ්ඩලයක් හදාගෙන අඟල් 12 මාරක මේ වෘතයක් නිල් පාටෙන් හරි රතු පාටෙන් හරි නීල පීත ලෝහිත ඕදාත කියන මේ වර්ණ වලින් මේ අධ්‍යයනය මේවා කරනවා නම් ඔබ ඒ පරිශීලනය කරන අවබෝධයේ තියෙන කෙනෙක්ගේ එක්ක උපදේශ ගන්න එහෙම නැත්නම් ඒ සම්බන්ධ ලියවිලා තියෙන ඔය ග්‍රන්ථ පරිශීලනය කරන්න. එතකොට ඔබට මේ කසීනේ හොඳින් දකින්න පුළුවන්. හැබැයි මේක හරි සරලයි අපිටත් පැහැදිලි කරන විදිහට ඔබට දැනෙයි. අඟල් 12 මාරක විතර රවුමක් නිල් පාට උතයක් කපාගෙන බිත්තිය අලවන්න. දැන් ස්ටිකර් තියෙනවන් තරම් ඒ වගේ බිත්තිය අලවන්න. ඒ බිත්තිය අලවල සුදු පාට බිත්තියක අලවලා මැද්දේ පුංචි තිතක් තියන සුදු පාට. එතකොට එතනට දැන් ඔබ අඩි 3ක් විතර ඈතින් වාඩි වෙලා මේ අඩි 3-4ක් අඩි යම්කිසි දුරකින් ඈතින් වාඩි වෙන්න ඕනේ. එතන අඩි 10කට අඩු ඒ අඩි 3-4කට වැඩි නොවැඩි Tamanටම ඒ Tamanගේ අක්සි කෝණ ඒ අණුවයි ඒක සකස් වෙන්නේ. Tamanට දැනෙනවා මේක පහසුවෙන් දැනෙන විදිහට වාඩි වෙලා ඔබ පරයන්කේ සකස් කරගෙන ඔබගේ උසට හරියට මට්ටමට හදාගෙන ඒ කසීන නිමිත්ත අපි ගොඩක් කරලා නීල කසීනේ භාවිතා කරා. ඉතින් මේ විදිහට ඒක දැස් විවෘත කරලා ඒ දිහා බලන්න. නැවත දැස් පියාගෙන ඔබගේ ඒ සිතින් ඒ නිල් පාට සිතින් ප්‍රකට වෙන අවස්ථාවට එනකම් ප්‍රගුණ කරන්න. ඉතින් මුලින් මේ සකස් කර ගැනීම වැදගත්. ඊට පස්සේ ඔබ මේ බාහිර නිල් පාට තමන්ගේ සිත තුළින් ප්‍රකට කරගන්න එක. තමයි උග්‍රහ නිමිත්ත බාහිර හිත විසිරෙන්නේ නැතුව ඒ නිල් පාට කියන ඒ වෘතේට හිත තබා ගැනීම, ඒ කසින මණ්ඩලයට හිත තබා ගැනීම, ඒ හිත පවත්වා ගැනීම, මේක තොලාග්‍රයට හිත පවත්වා ගත්ත විදිහම බාහිරාන්තය වෙනවා. ඒ වගේම නාමයාන්තය වෙනවා. පටිභා නිමිත්තට එනවා. අතන ආලෝක තමන්ගේ දැස් පියාගෙන සිත තුල ප්‍රකට කරගන්න අවස්ථාව. ඒක ප්‍රකට වෙනවා මුලින් කලාමැදිරිය එළිය වගේ ආන්තමට ප්‍රකට වෙලා පස්සේ ඒක තව ප්‍රකට වෙලා ඒක සිත අභ්‍යන්තරයේ විශාල ආලෝකයක් බවටම පත් වෙනවා. ඉතින් මේ තුල අපි කියන්නේ මේක අනිවාර්යෙන් කරන්න කියලා. මොකද අත්‍යවශ්‍යතාවය නැහැ. නමුත් හිත ගොඩාක් විසිරෙන කෙනෙකුට ඉතින් මේවා ගොඩක් අවශ්‍ය වෙයි. පුරුදුනොත් හොඳ වෙයි. එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. මොකද මේවට ඇබ්බැහි වෙනවා කියන්නේ මේ නිවන් මඟ නෙමෙයි. මෙතනත් ඔබ රැවටෙන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩි. ඉතින් බොහොම පරිස්සමින් දකින්න ඕනේ මේ තැන. හැබැයි සුෂ්ඨානික රහතන් වහන්සේලා කියන්නේ මේ සමතේට තරම්ම ඒ පැත්තට යන්නේ නැතුව සිතට එන අරමුණේම සත්‍ය දැකලා මිදෙන මාවත අපි මුලින් ඉඳන් පැහැදිලි කරේ ඒ සුෂ්ඨානික පැත්තත් විදර්ශනා පැත්තෙන් තමයි. නමුත් මෙතනදී සිද්ධ වෙන්නේ නාම රූප පරිච්ඡේදයක් තමයි. එතනදී ගන්නවා අපි බාහිරාන්තයේ වගේම තොලාග්‍රේ රූපයාන්තයේ විදිහට ඒ වගේම දැන් මේ අපි කතා කරන ආනාපාන සති භාවනා. එතකොට ඒකම ගන්නවා මේ චිත්ත සංකාරම් පටිසංවේදී කියන්නේ මේ
මේ බාහිරාන්තේ නෙමේ සිතට දැනෙන දැනීම ප්‍රකට වෙන තැන පරිබාහිනිමිත්තට එන තැන. ඉතින් එතනින් පස්සම්බයං චිත්ත සංකාරං 8 වෙනි අද්දරට එනවා. අසසිසම සික්කති පස්සම්බයං චිත්ත සංකාරං. ඒ කියන්නේ මේකේ සිතම දැන් මේ දැනෙන විඥාණයටනේ. දැන් බාහිර තොලාග්‍රේකවත් දැනෙන විඥාණයටනේ. ඒක වගේ දැන් මේක සිතටනේ විඥාණය කියන්නේ. එමනම් මේක සිත පැත්තෙන්ම ප්‍රකට වෙන තැනයි. නාමයේ අන්තය දකින්න තැන. අපි අර සුෂ්ඨයානික විදිහට තමයි අපි පෙන්වුවේ අර බාහිර ඔබ දකින්න සිතට එන අරමුණ බාහිරට නෙමෙයි තමන්ගේ සිතම කියලා දකින්න කියලා කිව්වා. අන්න එතන තමයි මේ අපි කතා කරන තැන තියෙන්නේ චිත්ත සංකාරම් පටිසංවේදී අසසිසපස්සයම් කියන තැනින් පස්සම්බයං චිත්ත සංකාරම් කියන තැන පස්සම්බයං කියන පස්ස කියන ස්පර්ශය දන්න තැන පස්සම්බයං චිත්ත සංකාරම් අසසිසම් සික්කති පස්සම්බයං චිත්ත සංකාරම් පස්සසිසම් සික්කති කියන තැන. ඒ වගේම මෙතනත් යන්නේ සංඥාවක් තමයි. මේ සංඥාව තමයි මේ බාහිරාන්තය කියන්නේ සංඥාවක්. ඒතකොට නාමයාන්තය කියන්නේ සංඥාවක්. ඒතකොට බාහිරාන්තය රළු සංඥාවක්. ඒතකොට නාමයාන්තරයකට ඒක සුකුම සංඥාවක් බවට පත් වෙනවා. අපි සංඥාව පැත්තෙන් අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරමු මේ ටික පැහැදිලි කරලා ඉවර වෙලා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියන එක මෙතනදී. ඊට පස්සේ චිත්ත පටිසංවේදී අස්සසිස්සාම් සික්කති. චිත්ත පටිසංවේදී පස්සසිස්සාම් සික්කති. නොම්වෙනි අධීර ඒ කියන්නේ අධීර වලට බෙදුවට මේක තමන්ට භාවනාව තුළ මේක ප්‍රායෝගික පැත්තේදී තමන්ට මේ සිත පැත්තට පේන්න ගන්න. අතරම ඕනම කෙනෙක් කැමති පාරයන්කට ඇවිල්ලා පාරයන්ක තුළ කෙනා ගැටට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අතරම අපි සෑහෙන කාලයක් පොඩි කාලේ ඉඳන් වගේ සෑහෙන කාලයක් පාරයන්කේම ගොඩක් කටයුතු කරපු නිසා අපිට ඒකට කොහොමද මන තිබුණා මුලින් ඡන්දයක් තිබුණා කැමැත්තක්. ඒක නිසාම අපි ඒ ගැන දන්නවා මේ ඒ ගැන අපිට පහසුවක් තියෙනවා. ඉතින් අපි ඒ පැත්තෙන් අපි ඒ වුණාට අපි අවසානයේදී ඒ පැත්ත අත්හැරලා අපි මේකේ සත්‍ය දකින්න පැත්තෙන් තමයි නිවන් මඟ ප්‍රත්‍යක්ෂතාවය කරා යමු උනේ. අපිට ඒ පැත්තෙන් තමයි අපිට දියුණුව කරා යමු උනේ. නමුත් මෙතනදී නමුත් මේ දර්ශනේ දන්න ධර්මය හොඳින් දන්න කෙනෙකුට විතරයි මෙතනින් එන්න පුළුවන් විදර්ශනා පැත්තට. බොහෝ අය මෙතන සිර වෙනවා සමතේ පැත්තෙම. ඒක රැවටෙනවා මේ හුස්ම නොදැනෙන තැනේ කියලා මෙතන රැවටෙනවා. රැවටිලා ඒ ඇත්තටම නිවන් මඟ වැහෙනවා. මේක හරි පරිස්සමින් එන්න ඕනි කතාවක් මේ ආනාපාන භාවනාව පැත්තෙන් එනවා. අපි නම් කියන්නේ ආනාපාන භාවනාවේ සමතේ තුළ හිත විසිරෙන්නේ නැතුව ඒ හිත සදා ගන්න මේ එක ප්‍රථම ධ්‍යාන ද්විතීක ධ්‍යාන පැත්තට ආවට කමක් නැහැ. නමුත් චතුර් ධ්‍යාන වලින් කියන්නේ හුස්ම ඒකාග්‍රතාවයට එනවා මේ සිත මේ විසිරෙන්නේ නැති ස්වභාවයට එනවා සමාධිමත් සිත ඇති වෙනවා. ඒ තුලින් ඔබ එන්න පරයන්කේ ඉඳලා බෑ පරය හතර ඉරියව්වෙම ඔබ සත්‍ය දකින්න ඕනේ. එහෙනම් ඒ තුලින් එන්න සිතේ සත්‍ය දක්මින් මිදෙන පැත්තට හැරෙන්න. එතකොට ඔබට නිවන් මඟ සමත විපස්සනා විගන්ධන විදිහට සිද්ධ වෙනවා. මෙතන විපස්සනාවක් තමයි මෙතන නාම රූප දකින්නවා කියන්නේ සවිතක්ක සවිචාර වෙනවා. නමුත් විතක්ක ਵਿਚාර සංසිඳුණු සමාධිය තමයි මේ ලෞකික සමාධිය තුල තියෙන්නේ. මේ සමතේ වැඩෙන තැන සමත සමාධිය තුල. නමුත් ඒක සවිතක්ක සවිචාර වෙන්නේ එතන නාම රූප බලන්න යනකොටයි. එතකොට එතනදී සිද්ධ වෙන්නේ අර සුෂ්ක විදියටම සිතට එන අරමුණේම සත්‍ය දකින්න එක තමයි. වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒක ගොඩක් අය තේරුම් අරගන්නේ නැහැ. ඔතනදී අපි දකිනවා 99%ම තේරුම් ගන්නේ නැහැ. මේ සමත විතක්ක ਵਿਚාර සමාධිය මොකද්ද? සවිතක්ක සවිචාර සමාධිය විදර්ශනා සමාධිය මොකද්ද කියන්නේ. ඉතින් එතන එයාට තේරුම් ගත්තොත් එයා බාහිර රූපෙන් මිදෙනවා නාමයෙන් මිදෙනවා. මෙතන නාම රූප පරිච්ඡේදයකට යනවා. මෙතන සතර ඉරියව්වෙන් මේක දකින්න පුරුදුනොත් විතරයි. එයාට මේ සෝතාපන්න පැත්තට එන්න පුළුවන්. අනුසෝතේ මිදිලා පටිසෝතේ තුල මේ සෝවන් මාර්ග ඥාන වලට එන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් ඒ පැත්තට හැරෙන්නේ නැහැ. අපි ඒක කියන. ලෝකෝත්තර සමාධි වලට එන්න හැකියාවක් නැති වෙනවා. මේ විදර්ශනා ඥානෙ නම් නැතුව ඒක වෙන්නේ නැහැ. අපි ඒක නැවත නැවතත් කියන. එහෙම කියමින් අපි එනවා. දැන් මේ පැත්තෙන් එනවා නම් අපි 9 වෙනි අධ්‍යයට පැහැදිලි කරා චිත්ත පටිසංවේදී කියන තැන සිතට දැනෙන තැන ආස්වාස ප්‍රාස්වාසය. ඒ වගේම මෙතනදී ඒ චිත්ත පටිසංවේදී කියන තැන අභිප්‍රමෝදන් චිත්තං ඒ කියන්නේ මේ දැන් අර කාය පටිසංවේදී කියපු තැන බාහිර රූපයන්තේ ගත්තනේ තොලාග්‍රේ එතනක් තියෙනවානේ සුඛේ සහැල්ලු. මෙතන සිත තුළටත් එනකොටත් තියෙනවා. ඊටත් වැඩි ගැඹුරට යනවා.
මේ සුඛේ. එතනදී අපි ඒකට සුඛේ කියන වචනේ මේ භාවිතා කරන ධර්මයේ තුල අභිප්‍රමෝදං චිත්තං කියන එක ප්‍රීතියට ගන්නෙ සුඛයට ගන්නෙ සම්මදාන චිත්තං කියන එක. ඒතර සමාදාහං චිත්තං අසසිස්සාව සික්කති සමාදාහං චිත්තං පසසිස්සාව සික්කති. අභිප්‍රමෝදං චිත්තං අසසිස්සාව සික්කති අභිප්‍රමෝදං චිත්තං පසසිස්සාව සික්කති. මේ සංඥාව තමයි මෙතනත් මේ සුකුම වෙන්නේ සියුම් වෙන්නේ. අපි ඒකත් නිතරම මතක් කරනවා. සංඥාව තමයි මේ යන්නේ මේ දිය වෙවි යන්නේ සංඥාව රළු සංඥාව දැන් රළු ස්වභාවයෙන් මිදි මිදි යනවා. ඉතින් මෙතන එතකොට 10 වෙනි අධ්‍යයන අභිප්‍රමෝදං 11 වෙනි අධ්‍යයන සමෝදං චිත්තං. එතකොට ප්‍රීති සුඛ කියන තැන අර ලෞකික ධ්‍යාන පැත්ත වගේමයි. එතන හුස්ම නොදැනෙන තැනට එනවා. හුස්ම සියුම් වීගෙන යනවා. ආස්වාද ප්‍රස්වාසයේ නොදැනෙන තැනට එනවා. ආස්වාද ප්‍රස්වාසයේ සියුම් වීගෙන යනවා. ඉතින් ඒක දැනෙන සංඥාවන් සියුම් වීගෙන යනවා. ඉතින් එතන සමාධිමත් සිත තියෙන්නේ. දැන් අපි ප්‍රීති පරිසංවේදී කියනකොට අපි එන්නේ එතනට එන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන එක පළවෙනි ධ්‍යාන. ඒතර ප්‍රීති කියනකොට එන්නේ විතක්ක ਵਿਚාර සංසිඳලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන්නේ දෙවෙනි ධ්‍යාන. ඒතර සුඛ ඒකාග්‍රතාව කියන්නේ කාය ප්‍රසාදයේ තියෙන තැන. එතන තුන්වෙනි ධ්‍යාන මේව ලෞකික ධ්‍යාන. ඒතර හතරවෙනි ධ්‍යානට එන්නේ වේදනා සංඥා සංසිඳන තැනට. එතකොට එතන ඒකාග්‍රතාවයේ තියෙන තැන. ඒකාග්‍රතාවයේ තියෙන තැන සංඥාව දැනෙනවා. සංඥාවක් තියෙනවා. Tamanට මේ ඒකාග්‍රතාවය තුල සංඥාව දැනෙනවා. එකම සංඥාවක ස්වභාවයකින් පවතිනවා ලෞකික මේ සමාධිය තුල හතරවෙනි සමාධිය තුල හතරවෙනි ධ්‍යාන මට්ටම තුල. නමුත් දැන් මෙතන පස්සේ එන්නේ අසන්න සංඤේ. අසන්න සංඤේ කියන්නේ අපි දැන් ලෝක ගැන කතා කරනවානේ. අපි දැන් මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දැන් මෙතන අපි කල්ලුත් ගිය පරදේශනය ගැන පැහැදිලි කරා ප්‍රථම ධානයේ. එතකොට අපි පෙන්වුවා ඔබට රූපාවචර බ්‍රහ්ම ලෝක 16 තියෙන මේ ධාන මට්ටම් හතර. එතකොට ධාන මට්ටම් හතරේ පංච සුද්ධාවාස කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි භූමියෙන් ලෝකෝත්තර සමාධිනේ. සුදස්සිය අවිභය අතප්පේ සුදස්සිය අකනිටාව කියන්නේ. එතකොට පංච සුද්ධාවාස ටික තිබ්බොත් අපි ඊතුරු දැන් මේ සිත තුළ තමයි කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, තුන් භූමිය. ඒතකොට ලෝක මේ තුන තියෙන සිතේමයි. කාම ලෝකයක්, රූප ලෝකයක්, අරූප ලෝකයක්. ඒතකොට ත්‍රිලෝකනාථ කියන්නේ මේ තුන් ලෝකෙම ජයගත්තේ සිත තුළින් බුදුන් වහන්සේ කොහෙවත් ගිල යුද්ධ කළා නෙමෙයි. එතකොට මේ සිත ඇතුළෙමයි මේ සියලු ලෝක තියෙන්නේ කියලා අපි හැම මොහොතෙම කිව්වා. 31 ලෝක ධාතුවම පිටින් හොයන්න යන්න එපා. අපි කෝ සිත තුළින් දකින්න කියලා. අපි මේ කතා කරන්නේ නිවන් මඟ නිවැරදිව මේ ධර්මයේ තුල කටයුතු කරන සම්මා දිට්ඨියට එන කෙනයි. එහෙම නැතුව මේ පෘථග්ජන මිත්‍යා දෘෂ්ටියේ මේ බාහිර දිව්‍ය ලෝක හොයාගෙන යන අය නෙමෙයි. ඒ අවිද්‍යාව මොහගන අන්ධකාරයේ ඒ දෘෂ්ටිය තුල දෘෂ්ටිය කියන්නේ අතරම රැවටිලානේ. දෘෂ්ටිගත වෙලා. දිව්‍ය ලෝකයක් තියෙනවා එහෙම කියලා දෘෂ්ටිගත වෙලා. එතනින් මුදවන්න තමයි බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඉතින් ගොඩක් අයට මේක වැටහෙන්නේ නැහැ. මොකද ඒවැය තුලත් මේ දිව්‍ය ලෝක කතා ගොඩක් තියෙන නිසා. නමුත් ඒ හැම එකක්ම හොඳින් විග්‍රහ කරලා අපිට පෙන්වන්න පුළුවන්. ඔය හැම එකම කියලා තියෙන්නේ. ඒවා උපමාව විතරයි සමහර ඒවා බැලුවාම උපමේය තියෙන සිතමයි. නිවන් මඟ තමයි පෙන්වන්නේ. උදාහරණයක් විදිහට කියනවා නම් ඔය සුරාසුර යුද්ධේ පවා ඒකේ තියෙනෙත් මේ සිතට එන අරමුණ ඇත්ත කර ගැනීම තමයි. අර නැති දෙයක් ඇති කියලා ගැනීම තමයි අසුරේන්ද්‍රයාගේ මේ දෙල්පචිත්‍ර අසුරේන්ද්‍රයාගේ මාර බන්ධනය වෙන්නේ. එයා ඒ මාංචු දාලා තියනවා කියන්නේ අපි. ඒ කියන්නේ සුරාසුර යුද්ධයේදී දෙල්පචිත්‍ර අසුරේන්ද්‍රයා පෙරදෙනවා කියලා. ඊට පස්සේ එයාගේ බන්ධනය තමයි අසුරය නරකයි අසුරය හොඳයි කියලා හිතනකම් තමයි මේ බන්ධනය තියෙන්නේ. හොඳට බලන්න ඒ විග්‍රහ කරලා තියෙන විදිය දැක්කම සුරාසුර යුද්ධය ගැන ඔබට හොඳට තේරෙනවා මේ තියෙන්නේ මේ සිත නැති දෙයක් ඇති කියලා හිතීම කියන්නේ බාහිර නැති දෙයක් බාහිර තියනවා කියලා ගැනීමයි. ඒතර මේ සිතේ මාර බන්ධනේ. ඒක තමයි දෙල්පසිත අසුරයන්ගේ බන්ධනය. ඒතර සුරාසුර යුද්ධේ පාපේනනේ සිත ඇතුලේ කියන එකයි අපි මේ උපමාව තමයි සුර අසුරය කියලා කරගෙන තියෙන්නේ. ඉතින් යාගේ බන්ධනේ දිහා බැලුවම තමයි පේන්නේ මේ තියෙන ධර්මයේ කියලා. ඒතර නැති දෙයක් ඇති කියලා ගැනීම තුලයි අසුරයාගේ බන්ධනේ මාර බන්ධනේ තියෙන්නේ. ඒතකොට ඒක තමයි මේ සිත ඇතුලේ ආත්ම දෘෂ්ටිය නැති දෙයක් ඇති කර ගැනීමයි මාර බන්ධනේ සිත තුළ තියෙන මාර බන්ධනේ.
ඒකම තමයි අසුර සිත ඇතුළෙම දෙපැත්ත පෙන්නනවා. ඉතින් සිත ඇතුළෙම මේ නැති දෙයක් ඇති කර ගැනීමයි සිත හැදෙන්න හේතු වෙලා තියෙන්නේ. සිතෙන් මිදෙන්න නම් ඒ සත්‍ය දකින්න ඕනේ. ඉතින් ඒක තමයි අර බුදුන් වහන්සේ එක එක අවස්ථාවල කෙනාට ගැළපෙන විදිහට මේ පැහැදිලි කරපු කාරණා. කමටහන් ඇත්තම කිව්වොත්. ඉතින් ඒ කෙනාට පැහැදිලි කරපු විදිහ ධර්මය අවබෝධ කරගන්න. ඉතින් ඒ තුල ධර්මය දකින්න ඕනි. එහෙම වුණොත් තමයි ඔබට ඒන් පළක් තියෙන්නේ. එහෙම නැත්නම් ඔබට කතන්දරයක් තියෙයි. ඔය පුංචි ළමයි රස විඳිනවා වගේ සුරංගනා කතාවක් වගේ එකක් ඔබට හම්බ වෙයි. එවැනි දෙයක් ඔබට සූත්‍ර කියවන බොහෝ අය ඔය පැහැදිලි කරනකොට කරගෙන යන බව අපිට පේනවා. අපි කියන්නේ ලෝක විනාශය ගැන කියනකොටත් ඒකත් ඇවිල්ලා මේ උපමේය සිත ඇතුලේ 31 ලෝක ධාතුවම සිතෙන් මිදෙන්නේ. ඉතින් උපමාව තියෙන්නේ ලෝකේ බාහිර ලෝකේ විනාශ වෙනවා කියන එක. ඉතින් ඒකේ පංචමානදී කියන්නේ ආයතන පාසින්දී යන්නේ. කසතර සත්ත්ව මහා විල් සින්දී යනවා කියලා මේ සූර්යාගේ රශ්මිය 7 ගුණයක් වැඩි වෙනවා කියන්නේ සත්බොජ්ජංග වැඩෙනවා කියන එක. එතකොට ඒ ආයතන කාම වස්තුන් කෙරෙහි ඒ පිනවීමේ ස්වභාවය තමයි නැති වෙගෙන යන්නේ. ඔය බොජ්ජංග වැඩෙනකොට. ඉතින් ඒ කාම වස්තුන්ගේ ඒ පංචකාමයෙන් මිදීන ඒක දියවි යන එක තමයි ඒ මේ පංච නදී වූ සින්දී යති කියලා උතනින් පටන් ගන්න. ඊට පස්සේ සප්ත විල් සින්දී යම ඊට පස්සේ තමයි එන්නේ ඔය ආබස්සරය දක්වා විනාශ වෙනවා කියන එක. එතකොට ගින්නෙන් හත් වතාවක් ආබස්සරය දක්වා විනාශ වෙනවා කියන්නේ ප්‍රභාස්වර සිත අවදි වෙනවා කියන එකයි. ඉතින් ඒ එතනට තමයි එන්නේ මේක ඔබ ඔය ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන වලට එනකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන තැනට එනකොට ওই ඒකාග්‍රතාවයේදී මොකද සිද්ධ වෙලා තියෙන ප්‍රවාසර සිත තමයි ධර්මයේ තුල ඉන්න කෙනෙක්ගේ අවදි වෙන්නේ. ධර්මයේ සබොජ්ජංග වැඩන කෙනෙක්ගේ ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ මේ ලෝක විනාශය කියන්නේ සිත ඇතුලේ චිත්තේ නියති ලෝකේ විනාශ වෙලා ප්‍රවාසර සිත අවදි වෙනවා. ආබස්සර බ්‍රහ්ම ලෝකේ පල්ලයට විනාශ වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක උපමාව පෙන්නලා තියෙන්නේ අත්‍තරම ලෝක විනාශයක් විදිහට. පංච නදී ගිහිල්ලා ඔය සප්ත මහා විසින්දී ගිහිල්ලා ඔය සූර්යාගේ රශ්මිය වැඩි වෙලා ඔය විදිහට මේ ආබස්සර බ්‍රහ්ම ලෝකේ දක්වා විනාශ වෙනවා කියලා. ඒක බාහිර ලෝකයෙන් එලා එන්නේ. නමුත් දැන් අද සමාජය තුළ ප්‍රකට වෙන්නේ ඕක විතරයි. ඒකට හේතුව මේ පොත් ගොඩක් වෙලාවට හේතු වෙලා තියෙන්නේ මේ පොත් වලට වහල් වීම. පොත අදහන්න ගැනීම. ඒ තුළ ධර්මයේ වැහිලා තියෙනවා. ඒ තුල අර උපමේය පේන්නේ නැති වෙලා තියෙනවා. මේ නිවන් මඟක් පෙන්නනවා. සිත තුලයි 31 ලෝක ධාතුවම ඒ චිත්තේ නියති ලෝකේ මිදිලා මේ ප්‍රභාස්වර සිත අවදි වෙන එක පේන්නේ නැති වෙලා තියෙනවා. ඉතින් සමාජයට ගිලිහුණු තැනක් ඒක. අතර මේව කොහෙවත් අපිට මෙහෙම කවුරුත් කියලාවත් එහෙම නෙමෙයි අපිමයි මේ අතර මේ පොත් හොඳට පරිශීලනය කරනවා. අපිටම තමයි මේක පේන්න අරන් තියෙනවා. ධර්ම අවබෝධ වෙනකොට මේ හැමතැනම ධර්මයේ පේනවා. ඔය හැම සූත්‍රයකම අපිට ධර්මයේ පෙන්වන්නේ ඒකයි අපිට හැකියාවක් තියෙනවා කියන්නේ. බොහෝ සූත්‍රවල 90%කට වැඩිය අපිට මේ දැනට අපි බලලා තියෙන සූත්‍රවල අපිට පෙන්නලා තියෙනවා මේ ධර්මයේම තමයි තියෙන්නේ කියලා. දැන් ධර්මයේ දකින්න නුවණක් ඕනේ ධම්මචක්කුසේ පහළ වෙන්න ඕනේ. ඒ කෙනාට හැම සූත්‍රයකම ධර්මයේ පේන්න ගන්නවා. ඉතින් මේ ලෝක විනාශය පේනවා. දැන් උතර හත් වතාවක් දැන් මේ කියනවනේ ගින්නෙන් විනාශ වෙනවා කියලා. ඊට පස්සේ කියනවනේ අටවෙනි වතාව ජලයෙන් විනාශ වෙනවා කියලා. ඒක ඔබට දැනෙන්නේ මේ නිවන් මඟ යන කෙනෙක්ට මේ සති ධම්මවිජය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි කියනකොට සිසිල් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රභාසර සිත අවදි වෙන තැන මේ තියෙන ඒ සාන්ත ප්‍රණීත සුවයට තියෙන තැන තමයි ජලයෙන් විනාශ වෙනවා කියන්නේ. ඉතින් ඒ හරහා සිසිල් වීම කරහා තමයි යන්නේ. ඒ ලෝතුරු සුවය හරහා යන්නේ. ඉතින් ඒ අචිත්තේ නියති ලෝකේ විනාශ වෙනවා. නමුත් මේක බාහිරින් එතකොට කොහොමද අපිත් ඔබෙන් ඇහුව දවසක් සූර්යාගේ රශ්මිය 7 ගුණයක් වැඩි වුණා නම් පෘථිවිය සූර්යා ගිල ගත්තා නම් දැන් රශ්මිය නම් විනාශ වුනේ කොහොමද ජලය වැටෙන්නේ? අන උපමාව උපමේය පැත්තේදී ඊට වැඩි හොඳට ගැලපෙනවා. උපමාවේදී එතන ඔබටත් තේරෙයි මොකද්ද මේ කියන්නේ. එහෙනම් ඒක වෙන්න බෑ. එහෙනම් මේ සිත ඇතුලේ බොජ්ජංග වැඩිලා මේ සිත ඇතුලේ චිත්තේ නියති ලෝකේ විනාශ වෙන එක තමයි මේ කියන්නේ. ඒක ඔබට තවත් හොඳට පෙයි. බාවාර සූත්‍රයට ගියොත් එහෙම බාවාරි බ්‍රාහ්මණයාගේ ප්‍රශ්නේ තමයි හිස් මුදුන 7 කඩකට පැලෙන්න සාපයක් කරා කියන එක. ඒතර හිස් මුදුන කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ අවිද්‍යාව. ඒතර අවිද්‍යාව 7 කඩකට පැලෙන අවිද්‍යාව හිස් මුදුන 7 කඩකට පැලෙනවා කියන්නේ අවිද්‍යාව මේ සත්වයා
සම්පූර්ණයෙන්ම ගිලගෙන තියෙන වෙන මේ සත්ව පුජ්‍යල භාවයේ තියෙන අවිද්‍යාව තුළයි. ඒ සත්ව පුජ්‍යල භාවයේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒකත් නිවන් මඟ පෙන්වන්නේ. හිස් මුදුන හත් කඩකට පැනලා යනවා. සප්ත බොජ්ජංග වඩනවා. ඒක බ්‍රහවාරි සූත්‍රය තුළ ඔබට දකින්න ලැබෙනවා. බ්‍රහවාරි බ්‍රාහ්මණයට මේ සාපයෙන් මිදෙන්න දෙන ඒ ධර්මයේ පැහැදිලි කරන තැන. ඒ වගේම ඔබට තවත් මේවා ගැන ගොඩාක් කියන්න පුළුවන් අපිට මේ පොත්වල ලියවිලා තියෙනවා. ඒ වගේම මේ ධර්මයේ කොහොමද තියෙන්නේ කියන පැත්ත පෙන්වන්න පුළුවන්. හැම පැත්තකින්ම ඔබට පෙන්වන්න පුළුවන්. මේ හැම තැනම ධර්ම අවබෝධ වුණාම ධර්මයේ තමයි පෙන්වන්නේ. බුදුන් වහන්සේ ධර්මයේ තමයි පෙන්වන්නේ. මෙතන පංචමාන අධිහු සින්දියයි වගේ ඔබට මේ ලෝක විනාශය වෙන තැන ඔබ මහා මේරු පර්වතය ගැන අවිද්‍යාවට තමයි බුදුන් වහන්සේ උපමා කරලා තියෙන බව අපිට පේන්නේ. අවිද්‍යාව සම්පූර්ණයෙන්ම අර උඹස් මැට්ටක් අලු වෙලා යනවා වගේ අවිද්‍යාව සිඳී යන බව තමයි බුදුන් වහන්සේ ওই මහා මේරු පර්වතය සියල්ලම අලු වෙලා යනවා කියන එක පෙන්නන්නේ. ඉතින් මේවා ගැන හරි අවබෝධයක් නැති වුණොත් නම් කෙනෙකුට මේ පොත් බැලුවා කියලා නිවන් මඟ නම් හම්බ වෙන්නේ නැහැ. කතන්දර ටිකක් නම් හම්බ වෙනවා. ඉතින් වල සමාජය අසරණ වෙලා තියෙනවා. කතන්දර කියන තැනටත් වැඩිලා තියෙනවා. මහා බාල බොළඳ තැනකට මේ ධර්මයේ ගෙනහැල්ලා තියෙනවා. විශේෂයෙන්ම ධර්මයේ නොදත් භික්ෂුන් වහන්සේලා තමයි මේ අකටයුත්තට අසු වෙලා තියෙනවා. මේ ධර්මයේ ඇත්තටම අවබෝධයක් නැතුව ධර්ම දේශනා කරන්න බෑ කියලා අපි කිව්වේ ඒකයි. මේ බුද්ධ දර්ශනය අවබෝධ නැතුව යමෙක් ධර්මයේ කියලා දේශනා කරනවා නම් ඒ ශ්‍රී සද්ධර්මයේ වෙන්නේ නැහැ. ඔහුගේ හිත්ලුවක් බවට පත් වෙනවා. ඇත්තටම මුළු සමාජෙම දෘෂ්ටියේ ගැට ගැසීමක් ඒ තුල සිද්ධ වෙනවා. ඒ අතිශයින් භයානකයි. ඒක නිසා අපි කිව්වේ භික්ෂුන් වහන්සේලා මේ විභාග පස්සේ යන මේවා පැත්තකින් තියලා මේ බුද්ධ දර්ශනය අවබෝධ කරගෙන නිවන් මඟ සාක්ෂාත් කර ගන්නවා නම් අනිවාර්යෙන් මේ අය සෝතාපන්න ඵලයට එනවා. ඔය අපිට මොකටද විභාගයෙන් දෙන සර්ටිෆිකේට් එක බුදුන් වහන්සේ දෙනවනේ හොඳ සාතිකයක්. බුදුන් වහන්සේ දීලා තියෙන ඒ සම්මානය ඔබට වැඩක් නැද්ද? මම අපි අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් බුදුන් වහන්සේ දීලා තියෙන පළවෙනි සම්මානය කොහොමද? සෝතාපන්න ඵලය. ඒක භික්ෂුවට නැත්තම් මොකද වෙන්නේ? ඉන පරිභෝජන, සෙය්‍ය පරිභෝජන. හොරට කනවා, ණයට කනවා. සාමිනා පරිභෝජන, දායාද පරිභෝජනයට මේ භික්ෂුවක් එන්නේ කොතනින්ද? සෝතාපන්නවත් වෙන්න ඕනේ. ඒ වගේම බුදුන් වහන්සේ පෙන්නනවානේ මේ මගඵල ඇතිතාක් පමණයි. මේ ශාසනය පවතින්නේ මේ ශාසනය පවතින්නේ මේ මහත්ඵල උතුමාණන් ඇතිකත් පවණි කියන බුදුන් වහන්සේ පෙන්නනවා. ඉතින් මේක මනාකොට බුදුන් වහන්සේ හැමතැනම අපිට මේ හැමතැනම ආනි සූත්‍රයේ ඒවා අනාගත බය සූත්‍ර මේ ගොඩක් තියෙනවා. ඔබට මේ පොඩ්ඩක් නෙමෙයි. මේ දිට්ඨි සම්මා දිට්ඨි සූත්‍ර වලට අපි එන්නම් අපි ඔබට මෙන්න මෙහෙම කටයුත්තකට ඉස්සරහදී අපි සූත්‍ර පැහැදිලි කිරීමකට අපි ඇත්තටම කටයුතු කරනවා. ප්‍රතිපදාව තමයි වැදගත් වෙන්නේ විශේෂයෙන්ම මේ මාර්ගයේ ප්‍රායෝගික පැත්ත පැහැදිලි කරන එක. ඒක නිසා අපි මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පැහැදිලි කිරීමේ අවසානයේට ලං වීගෙන එනවා. ඉතින් ඒකත් එක්කම අපි ඔබට නැවතත් ප්‍රායෝගික පැත්තට ප්‍රතිපදාව පුහුණු වෙන ආකාරය ඊටත් වැඩිය හොඳින් අපි ඉස්මතු කරනවා. ඊට වැඩිය ඒත් එක්කම අපි ඔබට නැවත සැරින් සැරේට මේ සූත්‍ර බුදුන් වහන්සේ දේශනා කළා තියෙන මේ ත්‍රිපිටකයේ 84000 ධර්මයේ පෙන්නනවා. විශේෂයෙන්ම වැදගත් සූත්‍ර ඉස්මතු කරගෙන. ඒ හැම සූත්‍රයකම ධර්මයේ පෙන්වන්න අපි ඔබට කටයුතු කරනවා. ඒකට හේතුව තමයි සමාජයේ ගිලිහීම. සූත්‍රය තුල ධර්මයේ දකින්න හැකියාවක් නොමැතිකම. ඒක අපි මේ සමාජයට වෙලා තියෙන හානියක් නිසා. එවැනි මාර්ගෝපදේශයක් කරා ඔබටම පුළුවන් ඊට පස්සේ ධර්මයේ දකින්න හැම සූත්‍රයක් තුළින්. ඒක අපේ යුතුයකමක් විදිහට අපි ඒක කරනවා. ඉතින් අපි මෙතන අපි පෙන්නගෙන ආවේ විමෝචන චිත්තං කියන තැනට. ඒ කියන්නේ 12 වෙනි අධ්‍යයනයට. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස සති භාවනාව තුළ සංඥාව සුකුමත්වයේ කරා යන ගමනේ. එතනදී හුස්ම නොදැනෙන තැන තමයි. ඔතන තමයි ගොඩාක් අයට පාටලැවුණු තැන. අපිට ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන තැනත් එතනමයි. මේ හුස්ම නොදැනෙන තැන නිවනයි කියන එක. අපි කියනවා නෑ කියලා. ඔබේ රැවටිලා. ඔබේ ප්‍රශ්නේ තිබුණේ ඒකයි. මේ හුස්ම නොදැනෙන තැනයි නිර්වාණය කියන එක. නෑ. එතන සංඥා නිරෝධයක් නෙමෙයි තියෙන්නේ. එතන බුදුන් වහන්සේ පෙන්නන තැන ඔතන ඔබට හොඳින් දකින්න ලැබෙනවා. ඔතන කෙනා නැති වෙලා නැහැ, කෙනා ඉන්නවා. දර්ශන අවබෝධයක් නැතිව කිසි කෙනෙකුට නිවන් මඟ හමුවන්නේ නැහැ. නැවත නැවතත් කියනවා.
දර්ශන අවබෝධය තුළ තමයි අන්ත දෙක පෙන්වන්නේ. අන්ත දෙක දකින්න තැන සවිතක්ක සවිචාර සමාධියක් උපදින්නේ. ඉතින් අන්ත දෙක දකින්න නම් ආනාපාන සති භාවනාවේ මේ අපි